සාධු 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 සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල්කඳ සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියෝපමස්ස සංසාර සෝතේසු සේතෝපමස්ස දෝසප්පවාහේසු මේඝෝපමස්ස නමාමි සිරසා ධම්මාමතස්ස මොහන්දුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජ්ජුභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු ඛෙත්තෝපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින් ගඟ ගලනා නිම්නය සේමා මහා සංඝරුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අක්කොට්ඨිමං අවධිමං අජිනිමං අහාසිමේ යේතං උපනයිහන්ති වේරං තේසං නසම්මති අක්කොට්ඨිමං අවධිමං අජිනිමං අහාසිමේ යේතං න උපනයිහන්ති වේරං තේසුපසම්මතිති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකයක් අනන්ත ගුණ සුවඳින් සනහාලෝ ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිසත් දෙවියන් සහිත ලෝකයට සදාතනික රැකවරණය පෙන්වා දීම පිණිසත් වදාළ මිහිරි බණපදයක් අසන්නයි ඔබ සූදානම් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ සිරිපා සෙවණේ හැදුන වැඩුන දෙනෝ 1000ක් දෙනා එදා ජීවිතවල අනේක විද දුක් සොසුම් දුරු කර දාලා මුළු ජීවිතේම සනහා නිවාගෙන
මෙලොවින් පරලොවට යන දාට සුගති සැපයත් කෙලවර ශාන්තමා නිවන් සුවයත් අවබෝධ කරගත්තා. බුදුරජාණන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ පාසෙවනේ හැදුන වැඩුණ අයත් ඒ විදිහටම ජීවිතවල දහසකුත් එකත් අනේක විද ප්‍රශ්න අනේක විද පීඩා මගහරවාගෙන ඉතා පිරිසිදු පිළිවෙලකට සිත හසුරුවාගෙන දුක් අවම කරගෙන පීඩා සංසිඳවාගෙන ශාන්ත මාවතක ගමන් කරලා සසර දුකින් අත මිදී සදාතනික සුවපත් භාවය ලබා ගත්තා. අදවන් දවසක ඒ උදාාර උතුම් ධර්මය මතු කර ගැනීම, ඊට සවන් යොමු කිරීම, ඒ අනුව පිළිපැදීම අපි කාගෙත් හදවත් වලට පුදුම පහසුවක්, සහනයක්, සතුටක් පිණිස හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් වදාළ සෑම බණපදයක්ම අකාලික වටිනාකමකින් යුක්ත, කිසිවෙකුටත් කිසිදාක ප්‍රතික්ෂේප කරන්නට බැරි තරම් උත්තම වූ ධර්මයක්මයි බුදුරජාණන් වහන්සේගේ ශාන්ත ධර්මය. එදා මේ උතුම් ධර්ම මාර්ගයේ හික්මුණා වූ ශ්‍රාවකවරු නොඑක් විදිහේ පීඩාවන් දුක්ඛම් කටළු බාධක මැද නමුත් ධර්මය පුරුදු කළා. ධර්ම මාර්ගයේ ගමන් කරන්නට අමුතුවෙන් නිදහස් සාමකාමී පසුබිමක් අපට ලැබෙයි කියලා හිතන්න අමාරුයි. යහපත් කාලගුණික පසුබිමක් යටතේ සාමකාමී මිනිසුන් පිරිසක් මැද නිදහසේ කායික මානසික පීඩා අවම වෙච්ච කාලයක මේ ධර්මය අවබෝධ කරනවා කියලා හිතුවොත් ඒ දේ නම් මේ මහ පොළොව මත සිද්ධ කරන්න ලැබෙන එකක් නෑ. කොයි කවදත් ලෝකයට ආවේනික දේ තමයි ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය, පරිදේවය, දුක් සුසුම් මේවා ලෝක ධර්මතා. ලෝකයට අදාළ ධර්මතා. පසුතැවීම, කලකිරීම, වෛර කිරීම, පලිගැනීම, එකට එක කිරීම, එනකොටා ගැනීම මෙවා ලෝකයට අයිති දේවල්. එවගේම පාළුව, තනිකම, කාන්තිය, නොයිවසීම, දරාගන්නට නොහැකිවීම, හඬා වැළපීම මෙවා ලෝකයට අයිති ධර්මතා කවදත්. මේ වගේ අතමිදී ගිය මේ වගේ වෙන් වූ පසුබිමක ඉඳගෙන දහමක් පුරුදු කරනවාය කියන මේ කරුණ නම් ලෝක ඉතිහාසයේ කිසිම දාක සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වුණේ නැහැ. ඒ වගේම අනාගතෙත් සිද්ධ වේද කියන්න බෑ. එහෙනම් ඔබ මේ ගත කරන ජීවිතය තුළ මොන ප්‍රශ්න තිබුණත්, මොන පරිබෝධ තිබුණත්, මොන වගේ ගැටලු තිබුණත් ඒ දේවල් වලට අකම්පිතව මුහුණ දීලා ඒ තුලම මේ ධහම දකින්නට ඔබ උත්සාහවත් වුණොත් අන්න ඔබට ඔය ජීවිතය තුලින්ම සැනසීම මතු කර ගන්න පුළුවන්. ඔබේ සිත තුලින්ම ඒ සොම්නස් උල්පත් පාදා ගන්නට පුළුවන්. ඔබේ ජීවිතය තුලින්ම ශාන්තිය, අමරණීය සටහන් මතු කර ගන්න පුළුවන්. එනිසා මේ ධහම ඔබ වෙනුවෙන්මයි, කරදරවලට, පීඩාවලට පත්වෙච්ච උදවිය වෙනුවෙන්මයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. ඔබ සිහිපත් කරගන්න එදා පටාචාරා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිදගෙන එනකොට ඈ සතු සියල්ල අහිමි වෙලා තිබුණේ. ඇගේ ශරීරයේ හුස්ම රැල්ල, උණුසුම් වායෝ ධාරාව වේගයෙන් ඉහළ පහළ ගියා. දෑසින් කඳුළු කැට කඩාගෙන වැටුණා. ඒ ඇතිවෙච්ච මහා පපුවේ ගින්න කොච්චරද කියනවා නම් ඇයට විලි වසාගෙන සිටින ඇඳුම් ගැලවී වැටුණත් ඇයට සිහි කරගන්න බැරි වුණා. ඒ තරම් මහා දුකකින් පීඩිතවයි ඇය දෙව්රම් විහාරයට ආවේ. ඒ වුණත් බුදුරජාණන් වහන්සේගේ බුදු කරුණාවේ අඩුවක් වුණේ නැහැ. ඔබ යන්න, පසුව එන්න කවදාවත් එහෙම පිළිතුරක් තථාගතයන් වහන්සේ ලබා දුන්නේ නැහැ. ඔබට මේ වෙලාවේ ධර්මයේ දේශනා කළ වැඩක් වෙන්නේ නැහැ. ඔබ ඉන්නේ පීඩාවෙන්, ඔබ ඉන්නේ වෙනම මානසිකත්වයකින්. එහෙම කියලත් එළවා ගත්තේ නැහැ. ශාන්ත හඬකින්, කරුණාබර ආමන්ත්‍රණයකින් නැගණිය සිහිය පිහිටුවා ගන්න කියලා තථාගතයන් වහන්සේ වදාලා. එකම බුදු වදනකින්
හදවත නිවි සුවපත් වී ගියා. ඇයට ඒ මහා දුක්ඛ ස්කන්ධය මගහැරී ගියා. ඇගේ හදවත කෙලෙස් පීඩාවන්ගෙන් නිදහස් වුණා. සුවපත් වූ ශාන්ත සාමකාමී මානසිකත්වයක් සොම්නසින් පිරී ප්‍රීතියෙන් පිරී ඇයට අත්විඳ ගන්නට ලැබුණා. අන්න ඒ සදහම් අනුහස සම්බුදු කරුණාව එදා ජීවත් වෙච්ච මිනිසුන්ට අස්පනා පිට විඳ ගන්නට ලැබුණා. ලෝකයක් බොහෝ දෙනා පිළිකුලට අපහාසයට භාජනය කරපු කොන් කරලා ඉවත් කරන්නට හදපු අයට බුදුරජාණන් වහන්සේගේ සම්බුදු කරුණාව ලැබුණා. එනිසා බුදුරජාණන් වහන්සේ නිසා හැමදාම ලෝකය දුක්ගිනි නිවාගෙන කඳුළු ගංගා සිඳුවාගෙන පීඩා අවම කරගෙන ශාන්තිය වෙත ගමන් කළා. එදා මෙදා තුර මේ ගිහි ජන සමාජයත් පැවිදි සමාජයත් සුවපත් කළ එකම ආශීර්වාදය, එකම බලය, එකම පවන් රොද තථාගතයන් වහන්සේගේ අමා බණපදයයි. එනිසා මේ දහම ශ්‍රවණය කරන, සිහිපත් කරන, අනුස්මරණය කරන, ගෞරවයෙන් අදහා ගන්නා කාටත් පුදුමාකාර වාසනාවක් හිමි වෙනවා මේ ජීවිතය තුළ මහා පිනක් උපදවා ගන්නට. එනිසා ඔබ සතුටු වෙන්න. අද වගේ දවසක මේ ඇහෙන බණපදය ඔබේ හැම දුක්ගිනි නිවා දැමීම පිණිසමයි. ඔබ ශාන්ත සුවයක් වෙත කැඳවාගෙන යාම පිණිසමයි. ඔබේ ජීවිතයේ ප්‍රබුද්ධ ප්‍රගමනයක් පිණිසමයි. ඔබේ ජීවිතයේ අරුණෝදයක් පිණිසමයි. ඔබේ ජීවිතයේ පුරහඳ පායා ඒම පිණිසමයි මේ උදාර උතුම් බණපද ඔබට එකින් එක ඇහෙන්නේ. බුදුරජාණන් වහන්සේ තරම් මහ කරුණාවක්, දයාවක්, අනුකම්පාවක් හදවතේ දරාගෙන අසරණ ලෝ සතුන්ට පිහිට වූ එකම ශාස්ත්‍රවරයෙක්වත් ඉතිහාසයේ මුණ ගැසෙන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදු කරුණාව, සම්බුදු මෛත්‍රිය, ඒ මහා මුදිතා බලය සහ මේ උපේක්ෂා බලය කියන මෙන්න මේ බ්‍රහ්ම විහාර බලයන්ගෙන් ලෝකයේ දෙස බලද්දී බුදුරජාණන් වහන්සේ දැකවදාලා මේ මිනිස් හදසන්තානයේ පවතින ලැබුම්ගෙන පවතින බොහෝ ගැටලු, බොහෝ ප්‍රශ්න, බොහෝ අරබුද මේ දේවල් ඒකාන්තයෙන්ම නැති කර දැමීමට නම්, නිවා දැමීමට නම් ලෝ සතුන්ට කරුණාවම දැක්විය යුතුයි. ආදරය, සෙනෙහසම දැක්විය යුතුයි. ලෝ සතුන්ට සෑම මොහොතකම අනුකම්පාවෙන් කියා දිය යුතුයි මේ ධර්මය. බුදුරජාණන් වහන්සේ එනිසායි චරත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කියලා වදාළේ. මහණෙනි, නුඹලා ධර්මචාරිකාවේ හැසිරෙන්න. අපමණ කරුණාවකින් යුතුව අසරණයන් වෙනුවෙන් මා මේ අවබෝධ කරගත් ධර්මය නුඹලා දේශනා කරන්න. බොහෝ දෙනාට හිතසුව පිණිස, දෙවි මිනිසුන්ට හිතසුව පිණිස ඒ ශාන්ත ධර්මය දේශනා කරන්න. දේසේත භික්කවේ ධම්මං ආදි කල්යාණං මධ්‍යේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සම්භ්‍යංජනං කේවල පරිපුන්නං. මුළුමනින්ම පිරිසිදු වූ අක්ෂර පාරිශුද්ධියෙන් යුක්ත, අර්ථ පාරිශුද්ධියෙන් යුක්ත, මුලමැද අග මනාකොට ගලපන ලද සීල සමාධි ප්‍රඥා මේ ත්‍රිශික්ෂාවන් ගැන මනාව කියා දෙන ශාන්ත අමා නිවන් මඟ නුඹලා දේශනා කරන්න. එලෙසිනුයි බුදුරජාණන් වහන්සේදා ඉසිපතන මිගදායේදී මහා සංඝරත්නය, මහරහතන් වහන්සේලා ආමන්ත්‍රණය කොට වදාළේ. ඒ අනුශාසනාවේ පිහිටි මහරහතන් වහන්සේලා ඒ දිගන්තයට වැඩම කරලා වෙන කිසිදාක නොයසු විරු උතුම් දහමක් ඇහෙනකොට, දේශනා කරනකොට ඒ ගම්මාන වැසිවල, ගම්මාන වාසී, නගර වාසී අපමණ පිරිසක් බුදුරජාණන් වහන්සේගේ ශාසනය වටා එකතු වූ හැටි සැබවින්ම ආශ්චර්යමත්. මිනිසුන් කොච්චර මම්මුලා වෙලා එහෙ මේ ඇවිදගෙන ගියත්, නොයෙක් විදිහේ පීඩාවන් මැද ගත කළත්, නොයෙක් දෘෂ්ටීන්ගෙන් වෙලී පැටලී ගත කළත්, වාසනාව තියෙනවා නම් සත්‍යය, පරම සත්‍ය ධර්මය ඇහෙද්දී ඒ අඩුපාඩු හැම දෙයක්ම මගහරවාගෙන, වැරදිච්ච තැන් නිවැරදි කරගෙන, නිවැරදි තැන් වඩාත් නිවැරදි කරගෙන මේ ජීවිතය තුළදීම
ඒ ශාන්ත රැකවරණය ලබනවාමයි. එනිසා ලෝ සතුන් සැමකල්හි අසරණයි. බුදු කරුණාව සැමකල්හි සනාතනයි. ලෝ සතුන්ගේ දුක් ගැනවිලි වලට සවන්දීමට සත්පුරුෂයන් හැමදාම ඉදිරිපත් වෙනවා. සත්පුරුෂයෝ ධර්ම දේශනා කරන්න කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. සත්පුරුෂයෝ ලෝකෙට දහම් අමා වැසි වස්වන්නේ මේ අහස් කුසින් ඇදහැලෙන වරුසාව කුල වශයෙන් ප්‍රදේශ වශයෙන් බෙදන්නේ නැතිව සියලු දෙනාට සමසේ වැහි බිඳු වැහි ධාරා ලබා දෙනවා වගේ උදාවන හිරු මඩල කිසිවෙකුටත් වෙනස්කම් නොකර සමසේ හැම දෙනාටම එකම ආලෝකයක් ලබා දෙනවා වගේ පායායන සඳ මඩල කිසිවෙකුටත් වර්ග කරන්නේ නැතිව භේද කරන්නේ නැතිව හැම දෙනාටම එකසේ සිසිල් කිරණ ලබා දෙනවා වගේ හමන පවන්ටුද කුල වශයෙන් ජාති වශයෙන් ගම්මාන වශයෙන් බෙහෙද කරන්නේ නැතිව හැම කෙනෙකුගේම ගත වෙලී පවතින දාහය නිවාලමින් හැම දෙනාගේම ගත් සිසිල් කරමින් ඒ පවන්ටුද අපක්ෂපාතීව හැම දෙනාටම සිසිලක් සුවයක් කැන්දා දෙනවා. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ මේ උදාර උතුම් ධර්මය දේශනා කළේ. අන්න ඒ වගේමයි ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක උතුමෝ මේ උදාර උතුම් පාරිශුද්ධ ධර්මය දේශනා කළේ. මේ බුදු සසුන තුළ පලිගැනීමට තැනක් නෑ. මේ බුදු සසුන තුළ පලිගැනීම වැදගත් වෙන්නේ නෑ. මේ බුදු සසුන තුළ එකට එක කිරීම වැදගත් වෙන්නේ නෑ. මේ බුදු සසුන තුළ එකට එක කිරීම ප්‍රතික්ෂේප කරලායි තියෙන්නේ. මේ බුදු සසුන තුළ ඔවුනොවුන්ට වෛර කිරීම, ඊර්ෂ්‍යා කිරීම, මසුරුකම් කිරීම කිසිදාක බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නෑ. රාගයෙන් මුසපත් වෙලා, ද්වේෂයෙන් කෝපාග්නියෙන් ඇවිලිලා, මාන්නයෙන් දර්ප ඇති කරගෙන මේ බුදු සසුනේ කටයුතු කරනවා නම් එයා පිරිහෙන කෙනෙක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. එනිසා දුර්ගුණයන්ට, පාපයන්ට, අකුසලයන්ට මේ බුදු සසුන තුළ කිසිදාක තැනක් ලැබෙන්නේ නැහැ, ඇගීමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් මොනවටද බුදු සසුන තුළ ඇගීම ලැබෙන්නේ? මේ බුදු සසුන තුළ කරුණාව පුරුදු කරන අයට, මුදිතාව, මෛත්‍රිය පුරුදු කරන අයට, විරාගය, නොයල්ම පුරුදු කරන අයට, සත්ව කරුණාව පුරුදු කරන අයට, අනුකම්පාව පුරුදු කරන අයට, දානය, සීලය පුරුදු කරන අයට, ප්‍රිය වචනය පුරුදු කරන අයට, හැම දෙනාටම සමසේ සලකන්නට පුරුදු වෙන අයට, ඒ වගේම මේ බුදු සසුන තුළ ගුණ ධර්ම රකින අයටමයි හැමදාම ඇගීම ලැබෙන්නේ, තැන ලැබෙන්නේ, වටිනාකම ලැබෙන්නේ. එනිසා බුදු සසුනක් තුළ පවතින්නට බෑ හදවතේ බොහෝ පාපී සිතුවිලි දරාගෙන. බුදු සසුනක් තුළ පවතින්නට නම් මේ හදවත සුවඳ සිතුවිලි වලින් පුරවා ගන්නට ඕන. මොනවද ඒ සුවඳ සිතුවිලි? මෛත්‍රී සිතුවිලි, කරුණාබර සිතුවිලි, මුදිතාබර සිතුවිලි, විරාගික සිතුවිලි කියනවා සුවඳ හමන සිතුවිලි කියලා. ඒ සිතුවිල්ලක ඇති බලය, ඒ සිතුවිල්ලක ඇති සුවඳ දෙව්ලොව, බඹලොව, සිසාරා භවග්‍රය දක්වා පැතිරලා යනවා. හැබැයි මේ මනුස්ස ලෝකයේ පිපෙන කිසිම මලක සුවඳ, දෙව්ලොව ඇති කිසිම මලක සුවඳ එච්චර පැතිරිලා යන්නේ නැහැ. එනිසා ගුණධම් රස අපමණයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ අපමණ වූ ගුණධම් රසයෙන් ඇලලී ගිය හදවතක් ඇති කෙනාගේ ජීවිතේ වටිනාකමත් අපමණයි. ඔබේ මගේ ශරීරයේ ලොකු වටිනාකමක් නැහැ. කෙස්ලොම්, නියදත්, සම්මස්නහර ආදී කුණප කොට්ඨාස 32ක් එකතු වෙලා සැකසී ඇති මේ කය දිනෙන් දිනම දිරනවා, දිනෙන් දිනම කුණු වෙනවා, දිනෙන් දිනම මේ ශරීරය මොහොතින් මොහොත කුමක්ද අවර බලා, ජරාව බලා, මරණය බලා ගමන් කරනවා. එහෙම දින දිනා මෙරි මෙරි යන මේ ජීවිතයට වටිනාකමක් ලැබෙන්නේ කුමක් නිසාද? වටිනාකමක් ලැබෙන්නේම පුරුදු කරන ලද උදාර උතුම් ගුණ ධර්ම ටික නිසා. ගුණමිනි ආකරයක් වගේ හදවත තියාගන්නට නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයටම ජීවිතය අනුයාත කරලා ධර්මයෙන්ම පෝෂණය කරගෙන දහමෙන්ම සැනසීම ලබා ගන්න අපි කටයුතු කරන්නට ඕන. එනිසා මේ තමයි හොඳම වෙලාව ඔබේ හදවත දහම් සුවයෙන් පුරවා ගන්න. මේ තමයි වාසනාවන්ත සුබ මුහුර්තය මේ දහම් රසයෙන් ඔබේ හදවත ආසිංචනය කරන්න. මේ තමයි සුදුසුම වෙලාව ඇවිල්ලා ගිය ඔබේ හදවත දහම් සිසිලසින් නිවා ගන්න. මේ තමයි හොඳම වෙලාව කාම වද බන්ධනයන්ගෙන් ඔබේ සිත අතමුදවා ගන්න. මේ තමයි හොඳම වෙලාව ජීවිතය අවබෝධ කරගන්න. ඔබ මේ වෙලාවේ ධර්මානුකූල ප්‍රතිපත්තීන්හි යෙදී
කටයුතු කළොත් මොන වගේ තත්වයක් මේ මහ පොළොව මත ඇති වුණත් ඔබේ සිත ඔබට රැක ගන්න අවස්ථාව හිමි වෙනවා. ඒ උදෙසාම තමයි මේ බණපදය ඔබට දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා අක්කොච්චිමං අවධිමං අජිනිමං අහාසිමේ. මේ ලෝකයේ යම් කිසි කෙනෙක් සිහිපත් කරනවා අක්කොච්චිමං අවධිමං අජිනිමං අහාසිමේ. මට අසවලා ආක්‍රෝෂ කළා, නින්දා කළා. මට අසවල් කෙනා පහර දුන්නා. මට අසවල් කෙනා නින්දා අපහාස කළා. මට අසවල් කෙනා මේ විදිහේ හිංසන පීඩන එල්ල කරලා මා සතු දේ පැහැර ගත්තා. අන්න එහෙම කවුරු හරි කෙනෙක් කල්පනා කරනවා. සැබවින්ම Tamanට වෙච්ච කරදරයක් වෙන්න පුළුවන්. තව කෙනෙක් විසින් කරනු ලබන නින්දාවක් වෙන්න පුළුවන්. ඇත්ත වේවා එසේ සිදු වූයේ නැතත් ඇත්ත වුණත් සිදු වුණත් අන්නේ වගේ අවස්ථාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක් නැවත නැවත හිතුවොත් අසවලා මට නින්දා කළා, ගැහුවා, මා සතු දේ කඩා වඩා ගත්තා, මා පරාජය කළා කියලා. එහෙම හිතන වාරයක් ගානේ ඒ හදවතේ ඇති වෙන්නේ කුමක්ද? වෛරයයි, පරිගැනීමයි, එකට එක කිරීමේ චේතනාවයි. එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා එහෙම හිතන අයගේ යම් හදවතේ ක්‍රෝධයක් වේ නම්, වෛරයක් වේ නම් එය මොහොතින් මොහොත වැඩි වෙනවා, කවදාකවත් සංසිඳෙන්නේ නැහැ. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අක්කොච්චිමං අවධීමං අජිනිමං අහාසිමේ යේතං න උපනයි හන්තේ වේරන්තේ සූපසම්මතේ. කවුරු හරි කෙනෙක් හිතානේ නැත්තම් මට අසවලා පහර දුන්නා, අසවලා මා පරාජය කළා, අසවලා මා නසන්නට හැදුවා, අසවලා මට නින්දා කළා, අසවලා මාගේ දේවල් හොරෙන් කඩා වඩා ගත්තා, මට ලැබෙන්න තියෙන දේ මට අහිමි කළා ආදී වශයෙන් කවුරු හරි කෙනෙක් එහෙම හිතන්නේ නැහැ. මේක තමයි මගේ ලැබීම කියලා හිතලා එයා සිත හදා ගන්නවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතනින්ම ඒ වෛරය අවසන් වෙනවා. එතනින් මේ පලි ගැනීම අවසන් වෙනවා. එතනින් මේ ගැටීම අවසන් වෙනවා. ඔන්න බලන්න ලෝකය තුල ප්‍රශ්නයක් විසඳෙනවා නම් විසඳෙන ආකාරය, නොවිසඳෙනවා නම් නොවිසඳෙන ආකාරය ඔබ බලන්න. දැන් ඔබේ හදවතේ තෙබඳු සිතවිලි ධාරා පැන නගිනවද නිරන්තරයෙන්? ඔබේ සිතෙත් එහෙම සිතවිලි ඇති වෙනවා නම් ඔබ හිතන්නට මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පත් වූ කෙනෙක්. මම වෛරයෙන්, ක්‍රෝධයෙන්, පරිගැනීමෙන් නිදහස් විය යුතුමයි. බුදුරජාණන් වහන්සේ මට මේ උදාර උතුම් ධර්මය දේශනා කරලා තිබුවේ මා සිත රාග, ද්වේෂ, මෝහ, මද, මාන, පාප සිතුවිලි වලින් අතමුදවා ගැනීම පිණිසමයි. බුදුරජාණන් වහන්සේ මට මේ උතුම් අනුශාසනාව සිද්ධ කළේ මේ පව් මල දුරු කර දාලා ශාන්ත අමා දහම් මහෝගයෙන් ජීවිතේ තෙත් කර ගැනීම පිණිසමයි. අන්න එහෙම හිතලා ඔබට පුළුවන් වෙන්නට ඕන. ඔබට සාධාරණයක් වෙලා තිබුණත්, අසාධාරණයක් වෙලා තිබුණත් ඔබ කිසිම මොහොතක වෛර කරන්න, එකටක කරන්න, පලි ගන්නට යන්න එපා. වෛරයෙන්, පලි ගැනීමෙන් නිදහස් වෙච්ච දවසට තමයි ඔබට මේ ධර්මයේ පුරුදු කරන්න ලැබෙන්නේ. එනිසා ද්වේෂය කියන්නේ අභ්‍යන්තරයේ පැන නගින සතුරෙක් වගේ. පලි ගැනීම චේතනා කියන්නේ අභ්‍යන්තරයේ සැඟවී සිටින සතුරෙක් වගේ. රාගික චේතනා කියන්නේ මේ අභ්‍යන්තරයේ සැඟවී ඉඳලා අපව නසාදාන සතුරෙක් වගේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් නැවත නැවත තමන්ට වෙච්ච පාඩු ගැන, තමන්ට වෙච්ච ලාභ ගැන මේවා තුලණය කර කර හිත අපිරිසුදු කරගෙන ජීවත් වෙනවා නම් එයාට මහ පොළවේ ජීවත් වෙන්න, මිනිස් ලෝකේ ජීවත් වෙන්න ලැබෙන දින ගණනින් වැඩිම ප්‍රමාණයක් පව් සිතිවිලිත් එක්ක තමයි ජීවත් වෙන්න වෙන්නේ. අකුසල් සිතිවිලිත් එක්ක තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ශාන්තමා ධර්ම පරියාය දේශනා කරේ එක්තරා කතා ප්‍රවෘත්තියක් හේතු කරගෙන. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ තිස්ස නම් වූ එක්තරා භික්ෂුවක් ඒ ජේතවනාරාමයේම වැඩ සිටියා. ඒ තිස්ස කියන භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ ගිහි ජීවිතයේ බාප්පා කෙනෙකුගේ පුතෙක්. බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුද්ධ ශාසනය පිහිටෙව්වට පස්සේ ඒ ශාක්‍ය කුලයෙන් නික්මිලා සුවිශාල පිරිසක් බුද්ධ ශාසනය තුළ උතුම් පැවිදි ජීවිතයකට පත් වුණා. මේ කියන තිස්ස තෙරුන් වහන්සේත් ඒ ශාක්‍ය කුලයෙන් නික්මිලා ටිකක් වයස්ගතයි. වයස්ගත වූයේ නමුත් මෙයා පැවිදි වෙලා දෙව්රම් විහාරයට වෙලා ඉන්නවා. මෙයාගේ ශරීරය බොහෝම මහතයි. ඒ වගේම හැඩි දැඩි නිරන්තරයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයට අනුව මෙයා පිළිපදින්නෙත් නැහැ. සීල මාත්‍රයෙන් අතර වෙලා බුදුරජාණන් වහන්සේට, මහා සංඝරත්නයට ලැබෙන දානය බඩ පිරෙනකම් වළඳලා
ඉන් අනතුරුව කිසිම වතක් පිළිවෙතක් නැහැ. සංඝෝපස්ථානයක් බුද්ධෝපස්ථානයක් සිද්ධ කරන්නෙත් නැහැ. ධර්මයේ පුරුදු කරන්නෙත් නැහැ. එයා නිරන්තරයෙන්ම කාලය ගෙවා දමනවා හිස් කතාවල යෙදෙමින් හිස් වැඩ සිද්ධ කරමින්. එක දවසක් දා මේ භික්ෂුව විහාරයේ දෙව්රම් විහාරයේ මැද තියෙනවා ආගන්තුක භික්ෂූන් වහන්සේලා නිතර පැමිණෙන එක්තරා ශාලාවක්. වෙනස් විදියකින් කිව්වොතින් වැඩිහිටි ස්වාමින් වහන්සේලාට උපස්ථාන කරන්නට, ගිලන් භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කිරීම පිණිස ඉදි කරන ලද ශාලාවක් තියෙනවා. අන්නේ ශාලාවට කියන උපට්ඨාන ශාලා කියලා. මෙන්න මේ උපස්ථාන ශාලාවට වෙලා ඒ භික්ෂූන් වහන්සේ නිතර වාඩි වෙලා ඉන්නවා. මහා ආසනයක් තියාගෙන වස් 20ක් 30ක් 40ක් පැවිදි ජීවිතය තුල ගත කරපු ලොකු ස්වාමින් වහන්සේ කෙනෙක් වගේ, මහා තෙරුන් වහන්සේ කෙනෙක් වගේ මේ භික්ෂුව මේ ආසනයට වෙලා වාඩි වෙලා ඉන්නවා. මොහු උපසම්පදා වෙලා තිබුණෙත් නැහැ. මොහු තාම සාමණේර. නමුත් මොහුගේ හිතේ තියෙනවා මහ බලවත් මාන්නයක්, බලවත් අහංකාරකමක්. මේ විදිහට මේ බලවත් මාන්නය නිසා, බලවත් අහංකාරකම නිසා කිසිම භික්ෂුවකට අපෝපස්ථාන කරන්නේ නැහැ. කිසිම භික්ෂුවකට සලකන්නේ නැහැ. කිසිම වැඩිහිටි ස්වාමින් වහන්සේ කෙනෙක් දැකලා ඒ ආසනයේ නැගී සිටින්නේ නැහැ. ඊට හේතුව තමයි ඒ භික්ෂුව කල්පනා කරනවා මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන්නේ මගේ ලොකු තාත්තගේ පුතා වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ මා උපන් ශාක්‍ය කුලයේමයි ඉපදුනේ. එකම ප්‍රදේශයේමයි අපි ජීවත් වුනේ. එකට තමයි අපි කුඩා කාලේ හැදුනේ වැඩුනේ. එහෙම මිත්‍රත්වයක්, ඥාතීත්වයක්, මහා අයිතියක් මට තියෙනවා මේ බුද්ධ ශාසනය තුළ. එනිසා මම මේ අඩු කුල වලින් නික්මලා පැවිදි වෙච්ච අයට, ගෘහපති කුල වලින් නික්මලා පැවිදි වෙච්ච අයට මම මොකටද ගරු කරන්නේ? මම මොකටද හිස නමන්නේ? මම මොකටද උපස්ථාන කරන්නේ? අන්න එහි මානසිකත්වය මේ භික්ෂුවට ඇති වුණා. මේ භික්ෂුව එහෙම ඇති කරගෙනයි ඒ ආසන ශාලාව මැදට වෙලා වැඩිහිටි ස්වාමින් වහන්සේලාට නොසලකා, වැඩිහිටි ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා ගණන් ගන්නේ නැතිව නිතර කිසිම දහමක් පුරුදු නොකර, කිසිම වතක් පුරුදු නොකර හිස් ලෙස කාලය ගත කරන්නේ. ඉතින් දවසක් දා එක්තරා ස්වාමින් වහන්සේලා පිරිසක් බුදුරජාණන් වහන්සේ බැහැ දැකීම පිණිස ඈත දිසාවකින් ඇවිල්ලා මේ ආසන ශාලාවට ඇතුළු වෙලා හිතනවා ඒකෝ මහා තෙහෙරෝ භවිස්සති, එක්තරා ලොකු ස්වාමින් වහන්සේ කෙනෙක් තමයි මේ ආසන ශාලාවේ වාඩි වෙලා ඉන්නේ. ඉතින් අන්න එහෙම හිතලා ඒ ස්වාමින් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ඔබ වහන්සේගේ පා සම්භාහණය කරන්නද, ඔබ වහන්සේට ගිලන්පස පූජා කරන්නද, ඔබ වහන්සේට ආසනයක් පනවන්නද, මේ විදිහට විමසනවා. මෙහෙම විමසද්දී මේ තිස්ස භික්ෂුව කිසි දෙයක් පිළිතුරු ලබා දෙන්නේ නැහැ. කිසිම වචනයක් කියන්නේ නැහැ. නිහඬව ඉන්නවා. එක්තරා වයසින් අඩු පොඩි ස්වාමින් වහන්සේ කෙනෙක් මේ තිස්ස භික්ෂුව ළඟට ගිහිල්ලා අහනවා කතිවස්සා තුම්හේ, ඔබ වහන්සේගේ වස් කීයද? මේ බුද්ධ ශාසනය තුල ස්වාමින් වහන්සේලා ඔවුන්ට වන්දනා කරන්නට ඕන, ගරු සම්මාන උපස්ථාන කරන්නට ඕන. ඒ සිද්ධ කරන පිළිවෙල තමයි පැවිදි ජීවිතය තුල ඉස්සෙල්ලාම පැවිදි ජීවිතයට පත් වෙලා ඒ පැවිදි ජීවිතයේ ගත කරන කාලය අනුව, එහෙම නැත්නම් උපසම්පදා වෙලා ගත කරන වර්ෂ ගණන අනුව තමයි ඒ ස්වාමින් වහන්සේලාට ආසන හිමි වෙන්නේ. උන්වහන්සේලාට වැඳුම් පිඳුම් ලැබෙන්නේ. උන්වහන්සේලාට ගරු සත්කාර සම්මාන දක්වන්නේ. වයසට නෙමෙයි බුද්ධ ශාසනය සලකන්නේ. පැවිදි ජීවිතය කොච්චර කාලයක් ගත කළාද කියන කාරණය මත. වෙනත් විදිහකින් කිව්වොත් උපසම්පදාව ආරක්ෂා කරමින් උපසම්පදා සීලයේ කොච්චර කාලයක් හික්මුණාද කියන කාරණය සලකලායි මේ බුද්ධ ශාසනය තුළ වැඩිහිටි භාවය නැත්නම් ස්ථවීර භාවය යම් භික්ෂුවකට හිමි වෙන්නේ. එනිසා අඩු වයසෙන් කෙනෙක් පැවිදි වෙලා නමුත් උපසම්පදා වෙලා වැඩි වස් ගාණක් ගත කරලා ඉන්නවා නම්, වයසට ගිහිල්ලා මහාන වෙලා එච්චර වස් ගාණක් නැත්නම් වයසට ගිහිල්ලා මහාන වෙච්ච කෙනා කියලා හරියන්නේ නැහැ. වයස නිසා කියලා හරියන්නේ නැහැ. අර උපසම්පදාවෙන් වැඩිහිටි භික්ෂුවට වන්දනා කරන්නට ඕන. එය තමයි මේ බුද්ධ ශාසනය තුල වැඩිහිටියන්ට වඳින පුදන සත්කාර සම්මාන කරන ක්‍රමය. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ ක්‍රමය අනුදැන වදාළේ මේ බුද්ධ ශාසනය නිරුපද්‍රිතව බොහෝ කාලයක් පවතින්නට නම් මේ ශාසනයට ඇතුල් වන භික්ෂූන් වහන්සේලා අතර මනා සමගියක් තිබිය යුතුයි කියලා දැකලා ඒ සමගිය රැඳෙන්නේ වැඩිහිටියන්ට ගරු කිරීම මත. වැඩිහිටියන්ට ගරු කරන්නේ නැත්නම්, ආචාර සමාචාර දක්වන්නේ නැත්නම්, අසුන් පනවන්නේ නැත්නම්,
කිසිදාක මේ බුද්ධ ශාසනය පවතින විදිහක් නැහැ. බුද්ධ ශාසනය පවතින්නට හේතු වන එක ධර්මයක් තමයි පටිසන්තාර වුත්තිතා කියලා කියන්නේ. ඒ කියන්නේ පිළිසඳර කතාවේදීම වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට අප උපස්ථාන කිරීම, ගිලන් උපස්ථාන කිරීම මේ වගේ දේවල් මත මේ බුද්ධ ශාසනය බොහෝ කලක් පවතිනවා. එනිසා මේ ශාසනය තුල කටයුතු කරන ස්වාමීන් වහන්සේලා බුද්ධ ශාසනය පවත්වන්නට නම් කුමක්ද කළ යුත්තේ? සුඛෝ බුද්ධානං උපාදෝ සුඛා සද්ධම්ම දේශනා සුඛා සංඝස සාමග්ගී සමග්ගානං තපෝසුකෝ. එහෙමනි වදාලේ. බුදු කෙනෙකුගේ පහළවීම සැබවින්ම ලෝකයට ශාන්තියක්. ඒ බුදුරජාණන් වහන්සේ පහළවීම ලෝකයට ශාන්තියක් වගේම සංඝ රත්නයේ සමගිය ලෝකයට සැපයක්. සුඛා සංඝස සාමග්ගී. ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ සිරි මුව මඩලින් ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීමත් ලෝකයට ශාන්තියක්. ඉතින් මේ ශාන්තිකර කරුණු අතර සංඝයාගේ සමගිය දෙවියන් සහිත ලෝකයටම සැපයක්. සංඝයාගේ සමගිය ඇති වෙන්නට නම් ඔවුන් අතර මිත්‍රත්වයේ ඇතිවන විදිහේ ඇවතුම් පැවතුම් ආචාර සමාචාර හැසිරීම මෙව තිබිය යුතුයි. ඒ ගෞරවනීය බව වැඩිහිටි ස්වාමින් වහන්සේලාට ගරු කරන බව වැඩිහිටි ස්වාමින් වහන්සේලාගේ ස්ථවීර ස්වාමින් වහන්සේලාගේ අනුශාසනාවට අවවාදයට හිස නමන බව ඒකාන්තයෙන් අවශ්‍ය වෙනවා. මේ බුදු සසුනේ දියුණුවක් පිණිස නම් බුදුරජාණන් වහන්සේ ඒ උදෙසා තමයි ඒ විදිහට වැඩිහිටි ස්වාමින් වහන්සේලාට වන්දනා කරන්නට අනුදැන වදාළේ, උපස්ථාන කරන්නට අනුදැන වදාළේ. ඉතින් මේ භික්ෂුවගෙන් ඊතා දහර වූ කුඩා වූ පොඩි ස්වාමින් වහන්සේ කෙනෙක් ඇහුවාම ඔබ වහන්සේගේ වස් කීයද කියලා. මේ 30 භික්ෂුව ප්‍රකාශ කරනවා වස්සං නත්හි, මට තාම වස් ගාණක් නැහැ. මහල්ලක කාලේ පබ්බජිතාමයන්, මම පැවිදි වුණේ මහලු කාලයේමයි. මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. මෙහෙම ප්‍රකාශ කළාට පස්සේ අර පොඩි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා ආවසෝ දුබ්බිනීත මහල්ලක අත්තනෝ පමානන්න ජානාසි එත්තකේ මහා තේරේ දිස්වා සාමීචි කම්ම මත්තම්පි න කරෝසි වත්තේ ආපුච්චේමානේ තුන්හි හෝසි කුක්කුච්ච මත්තම්පි තේ නත්හි. අන්න පොඩි ස්වාමීන් වහන්සේ හික්මිච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. වයසින් පුංචි වුණත් වයසින් කුඩා වුණත් උන්වහන්සේ වත පිළිවෙත හොඳට දන්නවා. ඒ වෙලාවේ කියනවා ඇවැත්නි ඔබ මහලු කාලේ පැවිදි වෙලා බොහොම අවිනීතව නේද හැසිරෙන්නේ. මහා ධර්මදර විනයදර බොහෝ වස්තියන පැවිද්දෙන් උපසම්පදාවෙන් බොහෝම කාලයක් මේ ශාසනය ගත කරපු ඒ උතුම් ස්වාමින් වහන්සේලා දැකලවත් ඔබ අසුන් පැනෙව්වේ නැහැ, නැගී සිටියේ නැහැ, ගිලන්පස පැන් ටිකක් පූජා කළේ නැහැ. ඔබට ඒ ස්වාමින් වහන්සේලා දැකලා අත් දෙක එකතු කරලා වඳින්නවත් හිතුනේ නැහැ. ඔබ මහා තෙරුන් වහන්සේ කෙනෙක් වගේ ආසනයට වෙලා වාඩි වෙලා ඉන්නවා. ඔබට යම් කුකුසක් සැකයක්වත් ඇති වෙන්නේ නැද්ද මා මේ කරන වැඩේ වැරදි කියලා. මෙන්න මේ විදිහට ඒ පොඩි ස්වාමින් වහන්සේ කරුණාකාරණා පෙන්වා දුන්නා. කරුණාකාරණා පෙන්වා දුන්නාට පස්සේ මේ 30 භික්ෂුවගේ හිතේ මහා දැඩි මාන්නයක් ඇති වුණා. ඒ මාන්නයට කියනවා කත්තිය මානය කියලා. සෝ කත්තිය මානං ජනිත්වා තුම්මේ කස්ස සන්තිකේ ආගතාති පුච්චිත්වා සත්තු සන්තිකන්ති වුත්තේ. ඒ ක්ෂත්‍රීය මානෙ එහෙම නැත්නම් ඒ මම ශාක්‍ය කුලයෙන් විදි වුණා කියන දැඩි අහංකාරකම හිතේ ඇති වෙලා අහනවා ඔබලා කාගේ ළඟටද අද මේ ආවේ දෙවුරම් විහාරේ. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේ නැත්නම් ඒ පොඩි ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා අපි ආවේ බොහොම ඈත පළාතක ඉඳන් ඒ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට. ඒ වෙලාවේ මේ භික්ෂුව ප්‍රකාශ කරනවා මම්පන කෝ ඒසෝති සල්ලක්ඛේත මූලමේව වෝ චෙන්දිස්සාමි. නුඹලා හිතන්නේ මම කවුරු කියලාද? මම කාගේ කවුරු කියලාද නුඹලා හිතන්නේ? මම නුඹලට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණේ සැලකරන්නම් කියලා. ඒ 30 නම් වූ මහලු භික්ෂුව හඬමින් බොහොම දුකසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ අහනවා 30 ඔබ කුමකටද ඔය අඬන්නේ? කින්නුත්වන් 30 දුක්ඛේ දුම්මනෝ අසුමුඛෝ රෝදමානෝ ආගතෝසේ. ඇයි ඔබ ඔය හඬමින් බොහොම දුකසේ පීඩාවටපත් වෙලා මේ මා සොයාගෙන පැමිණියේ? ඒ වෙලාවේ මේ භික්ෂුව මේ 30 භික්ෂුව නිහඬව සිටිනවා. ඒ ආගන්තුකව පැමිණිච්ච ස්වාමීන් වහන්සේලා ඒ වෙනකොටත් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ විදියට මේ 30 භික්ෂුව අඬමින් ඉන්නවා දැකලා බුදුරජාණන් වහන්සේට ඇසෙනසේ ඒ ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරනවා ඉමේතේ භික්ඛු ආගච්ඡන්තා දිට්ඨාති. මේ සත්‍ය කාරණය සලකලා ස්වාමීනි මේ භික්ෂුව ආසන ශාලාව මැදට වෙලා මහා ආසනයක් පනවාගෙන මේ ස්ථවීර භික්ෂූන් වහන්සේලා දැකලවත් ගරු කරන්නේ නැතිව
කිසිම උපස්ථානයක් නොකර අහංකාරකමින් ඉන්නවා. ඉතින් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ බලන්න තම ඥාතියාගේ පැත්ත නෙමෙයි ගත්තේ. බුදුරජාණන් වහන්සේ වෙලාවෙ හිතුවේ ධර්මයේ කුමක්ද අධර්මයේ කුමක්ද කියලා. තමන්ගේ ඥාතියා මේ, තමන්ගේ හිතවතා මේ කියලා එහෙම බුදුරජාණන් වහන්සේ සැලකුවේ නැහැ. ඒ වෙලාවේ බලනවා කුමක්ද ධර්මය, කුමක්ද අධර්මය, කුමක්ද සත්‍යය, කුමක්ද අසත්‍යය. ඒ ආගන්තුකෝ පැමිණිච්ච භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කරන භික්ෂුන් වහන්සේලා සත්‍ය ප්‍රකාශ කළාට පස්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ අහනවා තිස්ස භික්ෂුවගෙන්, "ඇවත්නි ඔබ භික්ෂුව ඔබ මේ භික්ෂූන් වහන්සේලා මේ ආසන ශාලාවට එනවා දැක්කේ නැද්ද? මේ මහා තෙරුන් වහන්සේලා ආසන ශාලාවට එනවා දැක්කේ නැද්ද?" "ආම දිට්ඨා භන්තේ." "ස්වාමීනි මේ භික්ෂූන් එනවා මම දැක්කා." "කිං උත්ථායතේ පච්චුග්ගමනං කතං." "ඔබ නැගිටලා ඒ භික්ෂූන්ට පෙරගමන් කළේ නැද්ද?" "කළේ නෑ" කියලා කියනවා. "න කතං භන්තේ පරික්ඛාරක් ගහනං ආපුච්චිතං." ඒ භික්ෂූන්ගේ පිරිකර අරගෙන ඒවා නියමාකාරයෙන් තැන්පත් කරමින් ඔවුන්ට උපස්ථාන කරන්න ඔබ කල්පනා කළේ නැද්ද?" "ස්වාමීනි මම එහෙම කළේ නෑ." නැවතත් ඒ භාග්‍යවතුන් වහන්සේ අසා වදාරනවා "වත්තං වා පානීයං වා ආපුච්චිතං." එහෙම වැඩම කරපු භික්ෂූන්ගෙන් කළ මනා දෙයක් ඇතනම් කුමක්දැයි විමසුවේ නැද්ද? පැන් ටිකක් පානය කරනවද, ගිලම්පස ටිකක් වළඳනවද කියලා ඇහුවේ නැද්ද? "න කතං බන්තේ." "අනේ ස්වාමීනි මම එහෙම කළේ නෑ." ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහා මෛත්‍රියෙන් දේශනා කරනවා තිස්ස මහල්ලක භික්ඛූණං සබ්බං ඒතං වත්තං කාතබ්බං. තිස්ස මහලු භික්ෂූන්ට, වැඩිහිටි භික්ෂූන්ට මේ ශාසනය තුල ඒ වත්පිළිවෙත් සියල්ලම කරන්නට ඕන. ඒතං වත්තං අකරොන්තේන විහාර මධ්‍යේ නිසීදිතුන්න වට්ටති. ඒ වත්පිළිවෙත් නොකරමින් විහාරයේ මැදට වෙලා මහා ආසනයක් පනවාගෙන ඉන්නට හොඳ නෑ. තවේව දෝසෝ, දෝෂය ඔබගේමයි. ඒතේ භික්ඛු කමාපේහි. මේ භික්ෂුන් වහන්සේලාගෙන් සමාව ගන්න ඔබ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. බලන්න බුදු කරුණාවේ අනුහස බුදුරජාණන් වහන්සේ මොනතරම් අපක්ෂපාතී කෙනෙක්ද, බුදුරජාණන් වහන්සේ මොනතරම් නිහතමානී කෙනෙක්ද, බුදුරජාණන් වහන්සේ මොනතරම් ලෝකයට පරමාදර්ශයක් ලබා දුන් කෙනෙක්ද. අන්නේ වෙලාවේ මේ තිස්ස භික්ෂුව ප්‍රකාශ කරනවා ඒතේ මම් භන්තේ අක්කෝසින්සු නාහං ඒතේ කමාපේමි. "ස්වාමීනි මේ භික්ෂූන් මට ආක්‍රෝෂ කළා, නින්දා කළා. එනිසා මම කැමති නෑ ස්වාමීනි මේ භික්ෂූන්ගෙන් සමාව ගන්න." නැවත වතාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිස්ස මායේවං කරි. "තිස්ස ඔහොම කරන්න යන්න එපා. තවේව දෝසෝ කමාපෙහිනේ." ඔබගේමයි දෝෂය. නිසා මේ භික්ෂූන්ගෙන් සමාව ඉල්ලන්න. නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී මේ තිස්ස නම් වූ මහලු භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ වචනයට අවනත වුණේ නැහැ. ආන්නේ වෙලාවේ හාත්පස වාඩි වෙලා ඉන්න භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කරනවා දුබ්බචෝ ඒස භන්තේ. "ස්වාමීනි මේ භික්ෂුව අකීකරු භික්ෂුවක්. මේ භික්ෂුව කියන එක අහන්නෙම නැහැ." ආන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා "න භික්ඛවේ දානේව දුබ්බචෝ ඒස." "මහණනි ඔය භික්ෂුව අකීකරු කෙනෙක් උනේ කියන දේ අහන්නේ නැත්තේ අද විතරක් නෙමෙයි. පුබ්බේපි ඒස දුබ්බචෝ ඒවාති." පෙරත් ඔය භික්ෂුව පෙර ජාතිත් ඔය අකීකරුකම, ඔය කියන දේ නාහන ගතිය මේ භික්ෂුවගේ ජීවිතයේ තිබුණා. ආන්නේ වෙලාවේ ඒ භික්ෂූන් වහන්සේලා බුදු සිරිපා අභියස දනින් වැටි ප්‍රකාශ කරනවා ඉදානි තාවස්ස භන්තේ දුබ්බච භාවෝ අම්මේහි ඥාතෝ අතීතේ ඒසකින් අකාසේ. "ස්වාමීනි මේ භික්ෂුව මේ ජීවිතය තුළ අකීකරු වන හැටි, දුර්වච වන හැටි, අවවාද නොපිළිගන්නා ආකාරය අපේ ඇස් දෙකෙන්ම අපි දැකගත්තා. ස්වාමීනි අතීතයේ කොහොමද මේ භික්ෂුව අකීකරු වුණේ? අතීත ජීවිතවල කොයි විදිහටද මේ භික්ෂුව අකීකරු වෙලා විනාශයටපත් උනේ? තේනහි භික්කවේ සුණාතහ." එහෙනම් මහණෙනි නුඹලා අසන්න කියලා අතීත කතාවක් එදා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහා නිල් මල් සුවඳ දිගන්තයේ පැතිරෙන ඒ සිරිමුව මඩලින් දේශනා කොට වදාලා. අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන ඒ මහා රජතුමා රාජ්‍ය කරවන කාලේ එක්තරා තාපසවරයෙක්, ඒ තාපසවරයාගේ නම තමයි දේවල. දේවල කියන මේ තාපසතුමා හිමාල ප්‍රදේශයේ 8 මාසයක්ම අවුරුද්දෙන් 8 මාසයක්ම ගත කරලා ඒ 8 මාසයෙන් පසුව නගරේ බලා එනවා. අහසින් කුමක් සඳහාද? ලුණු ඇඹුල් ටිකක් අනුභව කිරීම සඳහා. අවුරුදු 8ක් පුරාවටම, මාස 8ක් පුරාවටම ලුණු ඇඹුල් කිසිම දෙයක් නැතිව වනමුල් පහළ ආහාර කරගෙන ධ්‍යාන වඩලා ඉන්න අනතුරුව 4 මාසයක් පමණ
නගර ආසන්නයේ නගරයේ ඇසුරු කරමින් පිණ්ඩපාත ලබාගෙන කටයුතු කරනවා ජීවත් වෙනවා. ඉතින් මෙන්න මේ දේවල තාපසතුමා එදා බරණැස් නගරයට ආව හිමාල පර්වතයේ හිමාල වනදාහනේ සිට එහෙම ඇවිල්ලා එක්තරා නගරයකට ගිහිල්ලා ඒ නගරයේ නවාතැන් ගන්න තැනක් විමසා බලනකොට නවාතැන් ගැනීම පිණිස තැනක් හොයනවා. තැනක් හොයමින් ඉන්නකොට දරුවෝ පිරිසක් ඉන්නවා, කුඩා දරුවෝ පිරිසක් සෙල්ලම් කරමින්. ඒ දරුවන්ගෙන් අහනවා ඉමන් නගරං සම්පත්ත පබ්බජිතා කත්ථ වසන්ති. මේ නගරයට එන පැවිද්දෝ, මේ නගරයට එන තාපසයෝ නිතර නවාතැන් ගන්නෙ කොහෙද? ආන්නේ වෙලාවේ මේ කුඩා දරුවෝ ප්‍රකාශ කරනවා කුම්භකාර ශාලායම් භන්තේ. ස්වාමීනි මෙතන තියෙනවා මේ කුඹල් කරුවෙකුගේ ශාලාවක්. අන්නේ ශාලාවේ තමයි ওই තාපසවරු රාත්‍රී කාලේ ගත කරන්නේ. ආන්නේ වෙලාවේ මේ දේවල තාපසතුමා කුම්භකාරයාගේ ශාලාවට නැත්තම් වළං හදන ඒ පුද්ගලයාගේ ශාලාවට ගමන් කරලා ඔහුගෙන් අහනවා සචේතේ භග්ගව අගරු වසෙය්‍යාම ඒකරත්තෙන් ශාලායන්. භාර්ගවය ඔබට කරදරයක් බාධාවක් නැත්තම් මම මේ ශාලාවේ අද රාත්‍රිය ගත කරන්නද? අන්නේ වෙලාවේ මේ කුම්භකාරයා ප්‍රකාශ කරනවා මහියන් රත්තින් ශාලායන් කිච්ඡං නත්හි. මට රාත්‍රී කාලයේ ශාලාවේ කරන්න වැඩක් නැහැ. ඔබ වහන්සේ කැමති ආකාරයකින් මේ ශාලාව රාත්‍රී කාලයේ පරිහරණය කරන්න. යතහා සුඛං වසත. ඔබ වහන්සේ කැමතිසේ වාසය කරන්න කියලා මේ දේවල තාපසතුමාට මේ ශාලාව මේ කුම්භකාරයා බාර කළා, අවසරය ලබා දුන්නා. අන්නේ විදිහට අවසරය ලබා දීලා ටිකක් රැ බෝ වේගෙන එනකොට හිමාල පර්වතයේ ඉඳලම තවත් එක්තරා 이르දිමත් තාපසයෙක් නාරද නම් වූ මහා තාපසතුමා අහස් කුසින් ඇවිල්ලා ඒ නගරයේ සමීපේ නගරද්වාරයේ පහළ වෙලා ඒ විදිහටම කුම්භකාරයා ළඟට ගිහිල්ලා අහනවා මට අද රාත්‍රියේ මේ ශාලාවේ ගත කරන්න පුළුවන්ද? අන්නේ වෙලාවේ කුම්භකාරයා ප්‍රකාශ කරනවා පඨමං ආගතෝ ඉමිනා සද්ධින් ඒකතෝ වසිතුකාමෝ භවෙය්‍යවා නොවා අත්තානම් පරිමෝචස්සාමි. ඒ කුඹල්කාරයා හිතනවා කලිනුත් මේ ශාලාවට තාපසයෙක් ඇවිල්ලා ඉන්නවා. දැන් මේ දෙවෙනියාට ආපු තාපසයා මේ ශාලාවට ගිහිල්ලා වාසය කරන එකට කලින් ආපු තාපසයා අකමැති වෙන්න පුළුවන්. කැමැති වුණත් අකමැති වුණත් මට මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න බෑ. මේ දෙදෙනාටම මේ ප්‍රශ්නේ විසඳ ගන්න දෙනවා. අන්න එහෙම හිතලා ඔහු ප්‍රකාශ කරන සතේ භන්තේ පඨමං උපගතෝ රෝචස්සති. ස්වාමීනි කලින් ආපු තාපසයා කැමති නම් තස්සරුචියා වසත. මට නම් ප්‍රශ්නයක් නෑ. ඒ තාපසයා අවසර දෙනවා නම් ඔබ වහන්සේ වාසය කරන්න. ආන්නේ වෙලාවේ මේ නාරද නම් වූ මහා තාපසතුමා දේවල කියන තාපසතුමා ළඟට ගිහිල්ලා අහනවා සතේතේ ආචාර්ය අගරු මයං චෙත්ත ඒකරත්තින් වශයෙන් යාම. ආචාර්යයන් වහන්සේ ඔබ වහන්සේට බරක් නැත්නම් මමත් එක රාත්‍රියක් මේ ශාලාවේ ලැබුම් ගන්නද වාසය කරන්නද? අන්න ඒ වෙලාවේ දේවල තාපසයා ප්‍රකාශ කරනවා ඔබට මා අවසර දෙනවා ඔබත් මේ ශාලාවේ සුදුසු පරිදි අසුන්ගෙන මේ රාත්‍රිය ගත කරන්න. අන්න එහෙම අවසර ලබා දුන්නට පස්සේ මේ දේවල තාපසතුමාත් නාරද තාපසතුමාත් සතුට සාමීචයේ යෙදලා දෙන්නාම රාත්‍රී කාලයේ නිදා ගන්නට සූදානම් වුණා, සැතපෙන්නට සූදානම් වුණා. නිදා ගන්නට සූදානම් වෙලා නාරද මහා තාපසතුමා දේවල තාපසතුමා නිදාගෙන සිටින තැන, නිදාගෙන සිටින ආකාරය, පා දිගු කරලා තියෙන පැත්ත, හිස තබාගෙන ඇති පැත්ත මේ සියල්ලම සටහන් කරගත්තා. ඒ ශාලාවේ ඇතුල් වෙන දොර තියෙන්නේ කොයි පැත්තෙන්ද, පිට වෙන දොර තියෙන්නේ කොයි පැත්තෙන්ද, වළං තැම්පත් කරලා තියෙන්නේ කොයි පැත්තෙන්ද, උඳුන තියෙන්නේ කොයි පැත්තෙන්ද, බඩුමුට්ටු තියෙන්නේ කොතනද කියලා මේ හැමදේම ලකුණු කරගත්තා. මොකද රාත්‍රී කාලේ ආලෝකයක් විශේෂයෙන් ඒ ශාලාවේ දල්වා තිබුණේ නැති නිසා. ඉතින් මේ තාපසතුමා නාරද තාපසතුමා මේ සියල්ලම බලාගෙන බොහොම ශාන්ත වේශ විලාසයෙන් යුතුව සිහිය පිහිටුවාගෙන සැතපෙන්නට පටන් ගත්තා. ටික වෙලාවක් සැතපෙලා ඉඳලා රාත්‍රී කාලයේ ටිකක් එළියට යන්නට උවමනා වෙලා පෙර සටහන් කරගත් ආකාරයෙන්ම දොර තියෙන තැනින් එළියට යාමට මේ නාරද තාපසතුමා ගමන් කරනවා. ඒ වෙනකොට දේවල තාපසතුමා පෙර නිදාගත්ත තැන මාරු කරලා දොර ළඟට ගිහිල්ලා හරහට සැතපෙලා හිටියේ. අන්න ඒ වෙලාවේ නාරද තාපසතුමා ඒ කාරණය මනසිකාර කළේ නෑ, බැලුවේ නෑ කොතනද මේ තාපසතුමා දැන් නිදාගෙන ඉන්නේ කියලා. නමුත් පෙර සටහන් කරගත් ආකාරයෙන් එළියට යනකොට මේ දේවල තාපසතුමාගේ හිස පැත්තෙන් හිසේ තියෙන ජටා මඩලු පෑගුණා. අන්න ඒ වෙලාවේ අහනවා කොමං අක්කමි, කවුද මගේ හිස පෑගුවේ? ඒ වෙලාවේ
නාරද මහා තාපසතුමා ප්‍රකාශ කරනවා ආචාර්ය අහං ආචාර්යයන් වහන්සේ මගේ අතින් තමයි පෑගුණේ. අන්නේ වෙලාවේ දේවල තාපසයා ප්‍රකාශ කරනවා කූට ජටිල අරඤ්‍යතෝ ආගන්තුවා මම ජටාසු අක්කමසේ. කපටි තාපසයා ඔබ ආරණ්‍යයෙන් ඇවිල්ලා මගේ හිස පාගනව නේද? ආචාර්ය තුම්හාකං ඉද නිපන්න භාවන්න ජානාමි කමතමේ. ආචාර්යයන් වහන්සේ ඔබ වහන්සේ මේ දොර ළඟ හරහට නිදාගෙන ඉන්නවා කියලා මම දන්නේ නැහැ. මම නින්දට යන වෙලාවේ මා දැක්කේ ඔබ වෙනම තැනක අසුන්ගෙන සිටිනවා, සැතපෙලා සිටිනවා. එනිසායි මේ විදිහට මේ දොර ළඟින් එළියට යන්නට පැමිණියේ කියලා මේ තාපසතුමා ප්‍රකාශ කරනවා. ඉන් අනතුරුව මේ නාරද තාපසතුමා එළියට ගිහිල්ලා ඉන් අනතුරුව නැවත වතාවක් මේ ශාලාවට ඇතුල් වෙනකොට හිතනවා මම එළියට යනකොට මොහුගේ හිස යොමු කරලා තිබුණේ මේ පැත්තට, කකුල් දෙක තිබුණේ මේ පැත්තට. එනිසා මම මේ පැත්තෙන් යන්නට ඕන, මේ කකුල් දෙක තියෙන පැත්තෙන් යන්නට ඕන, මොහුගේ කකුල් පෑගෙන්නේ නැතුව කියලා හිතලා තාපසතුමා ඇතුළු වෙනකොට මේ දේවල තාපසයා මොකද කළා තිබුණේ? දේවල තාපසයා කල්පනා කරනවා කලින් මගේ හිස පෑගුවා, නැවත වතාවක් යද්දි මගේ බෙල්ල පා ගන්න පුළුවන්. ඒ නිසා මම අනිත් පැත්තට බෙල්ල දාලා සැතපෙන්නට ඕන කියලා අනිත් පසට බෙල්ල දාලා සැතපෙලා ඉන්නවා. දැන් මේ නාරද තාපසතුමා ඇතුළු වෙනකොටම නාරද තාපසතුමාගේ එක පාදයකට මොහුගේ බෙල්ල පෑගෙන්න පටන් ගත්තා. මොහු කෑ ගැහුවා. කෑ ගහලා වේදනාවෙන් අහනවා කවුද මගේ බෙල්ල පෑගුවේ? ආන්නේ වෙලාවේ කියනවා ආචාර්යයන් වහන්සේ මගේ අතින් ඒකත් උනේ. ඒ වෙලාවේ ඔහු බැන වදිනවා කූට ජටිල පඨමං මම ජටාසු අක්කමිත්වා ඉදානේ ගීවාය අක්කමසි අභිසපිස්සාමි තං. කූට ජටිලය ඔබ පෙර මගේ ජටා මඩලු හෙවත් හිසේ බැඳලා තියෙන ඒ ජටාව පෑගුවා. දැන් ඔබ මගේ බෙල්ල පෑගුවා. ඔබ මාව මරන්නද හදන්නේ? මෙහෙම අහලා ඔහු ප්‍රකාශ කරන මම ඔබට ශාප කරනවා, මම ඔබට දෙස් තබනවා, මා ඔබට මහා ව්‍යසනයක් පැමිණේවා කියලා ශාප කරනවා කියලා ප්‍රකාශ කළා. අන්නේ වෙලාවේ නාරද මහා තාපසතුමා ප්‍රකාශ කරනවා ආචාර්ය මහියන් දෝසෝ නත්ති. ආචාර්ය මගේ ළඟ වැරැද්දක් නැහැ. අහං තුම්හාකං ඒවන් නිපන්න භාවන්න ජානාමි. මම දන්නේ නැහැ ඔබ මෙහෙම නිදාගෙන ඉන්නවා කියලා. පඨමම්පි මේ අපරද්ධං ඉදානි පාද පස්සේන පවිසිස්සාමීති පවිට්ඨෝමි. මම එළියට යනකොට මගේ අතින් හිසේ ජටා මඩලු පෑගුණා. දැන් ඇතුළට යද්දිත් පෑගෙන්න පුළුවන් කියලා මම අනෙක් පැත්තෙන් යන්න හදන කොටයි ඔබ ඔබේ හිස ඒ පැත්තට යොමු කරලා තිබුණේ. මම සැබවින්ම නොදැනයි මගේ අතින් මේ දේ සිද්ධ වුණේ. ආන්නේ වෙලාවේ නාරද මහා තාපසතුමා කියන ශාප කරන්න එපා, මගේ වරදක් නැහැ කියලා. නමුත් මේ දේවල තාපසතුමා මේ කාරණය පිළිගන්නේ නැහැ. දේවල තාපසතුමා සැකහිතනවා මේ මාව මරන්නම කරපු වැඩක්, මාව ඝාතනය කරන්නම කරපු වැඩක්. සමහර විට ඔහුට හිතෙන්නට ඇති මේ ශාලාවේ හැමදාම කරදරයක් නැතුව තනියම ඉන්නට උවමනාකම නිසා මෙහෙම කරන්නට ඇති කියලා ඔහුට හිතෙන්නට ඇති. කොහොම නමුත් මේ සැකය කොච්චර දුරදිග ගියාද කියනවා නම් දේවල තාපසතුමාට හොඳටම නිඳා කරලා මේ තාපසයා ශාප කරන්න පටන් ගන්නවා. දැන් මේ තාපසවරුන්ගේ ශාපය බොහෝ සෙයින් බලවත් වෙනවා. හේතුව තමයි මේ තාපසවරු නිකන් නෙමෙයි ශාප කරන්නේ. මොවුන් බොහෝ කාලයක් මොවුන් හොඳට සීලය ආරක්ෂා කරනවා, බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරනවා. ඇතැම් විට ධ්‍යාන වඩනවා. මේ වගේ ධ්‍යාන එහෙම වඩලා බොහෝ කාලයක් සීල ගුණ ධර්ම ආරක්ෂා කරලා මොවුන් ප්‍රකාශ කරද්දී ආන්නේ ප්‍රකාශයේ මහා පොදුම බලයක් තියෙනවා. එනිසා එහෙම ශාප කළොත් ඒ ශාපේ වදින්න පුළුවන්. ඔවුන්ගේ හිත ඒ තරමින් ශක්තිමත් ප්‍රබලයි. හේතුව තමයි කාලයක් තිස්සේ ඔවුන් භාවනාව පුරුදු කරලා තියෙනවා. සිත එකඟ කරලා තියෙනවා. ඒ වගේම සීලයකුත් ආරක්ෂා වෙලා තියෙනවා. එනිසා ඔවුන්ගේ ශාපය බොහෝම බලවත්. මේ දේවල තාපසයා දුරදිග නොබලා නුවණින් නොම විමසා සමාව ඉල්ලද්දි පවා සමාව නොදී කමත මේ බන්තේ කියලා කියද්දි මට සමාව වෙන්න කියලා කියද්දිත් සමාව නොදී සැකහිතමින් ඔහු ශාප කරනවා. කොහොමද ශාප කරන්නේ? සහස්සරංසේ සතතේජෝ සූර්යෝ තම විනෝදනෝ පාතෝදයන්තේ සූර්යයේ මුද්ධාතේ ඵලතු සත්තදා. මෙන්න මෙහෙම ශාප කළා. බොහෝ රැස්මාලා ඇති සූර්යයා තව නොබෝ වේලාවකින් උදා වෙනකොට ඔබගේ හිස හත් කඩකට පැලේවා කියලා ශාප කළා. බලන්න මේ ශාපයේ ප්‍රබල භාවය. හිස හත් කඩකට පැරුණොත් ඉතුරු වෙනවද? ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් මේ ශාප කරේ ඔබ මිය පරලොව යන්නට ඔබ මැරේවා කියලා ශාප කළා. කොච්චර හරි කාලයක් තපස්කම් කරාට, සීලය ආරක්ෂා කරාට, සිත එකඟ කරාට
කරුණාව මෛත්‍රිය හිතේ තිබුණේ නැහැ. හේතුව තමයි ඔවුන්ට මේ බුද්ධ ශාසනයේ පෙන්වනු ලබන බ්‍රහ්ම විහාරයන් කරුණාබර සිතුවිලි ප්‍රගුණ කරන හැටි ඉවසීම වඩන හැටි ඒ කාලේ කිසි කෙනෙක් කියා දීලා තිබුණේ නැහැ. මේ තාපසතුමාගේ තියෙන ඒ තපස්කම් කිරීමෙන් ඇති කරගත්තා වූ හිතේ ශක්තියත් Tamanගේ ශක්තියත් නිසා අහසින් යෑමේ හැකියාව නිසා මේ බලය නිසා මොහුගේ හිතේ අහංකාරකමක් තිබුණා. මොහුගේ හිතේ මාන්නයක් තිබුණා. මට පුළුවන් හැමදේම කරන්න. මම සිල්වතෙක්. මට අහසින් යන්න පුළුවන්. මේ ආදී වශයෙන් මොහුගේ තිබ්බ දැඩි මාන්නය නිසා තමයි මේ විදිහට මේ මහා විපතක් දැන් සිද්ධ කරගන්නට සූදානම් වෙන්නේ. ඔහු ශාප කළා. ඉන් අනතුරුව නාරද මහා තාපසතුමා ප්‍රකාශ කරනවා ආචාර්ය මහියන් දෝසෝනත් දීති. මම වදන්තස්සේව තුම්හි අභිසපතය. ආචාර්යයන් වහන්සේ මගේ ළඟ දෝෂයක් නැහැ කියලා මම කියද්දිත් ඔබ මට ශාප කළා නේද? යස්ස දෝසවත්හි තස්ස මුද්ධා ඵලතු මා නිද්දෝසස්ස. නාරද තාපසතුමා ඒ අනතුරු ප්‍රකාශ කරනවා යමකුගේ වරදක් වේ නම් ඒ වරද තියෙන කෙනාගේ හිස මතම ඔය ශාපය කඩා වැටේවා. ඔය ශාපය වේවා. නිර්දෝෂී කෙනාට ඔය ශාපය නොවේවා කියලා පෙරලා ඒ නාරද තාපසතුමා ප්‍රකාශ කළා. ප්‍රකාශ කරමින් සහස්සරංසේ සතතේජෝ සූර්යෝතම විනෝදනෝ පාතෝදයන්තේ සූර්යයේ මුද්ධාතේ ඵලතු සත්තදා කියලා නාරද තාපසතුමා තමන්ගේ මුවින් ප්‍රකාශ කළා. ඒ නාරද තාපසතුමා කියන්නේ මහානුභාව සම්පන්න තාපස කෙනෙක්. සෝපන මහානුභාවෝ අතීතේ චත්තාලීස අනාගතේ චත්තාලීසාති අසීති කප්පේ අනුස්සරති. ඒ නාරද මහා තාපසතුමාට පුළුවන් අතීතයෙන් මහා කල්ප 40ක් සිහිපත් කරන්නට දකින්නට අනාගතයෙන් මහා කල්ප 40ක් සිහිපත් කරන්නට දකින්නට තරම් මහා පුදුමාකාර බලයක් තිබුණා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙච්චර අතීතයක් අනාගතයක් දකින්න පුළුවන් නම් ඇයි මේ දොර ළඟින් යද්දී මේ තාපසය හරහට නිදාගෙන ඉන්නවා කියලා දකින්න බැරි වුණේ කියලා. එහෙම දකින්නට බැරි වුණා නෙමෙයි. ඒ වෙලාවේ ආවර්ජනා කරලා බැලුවේ නෑ. ආවර්ජනා කරලා බැලුවා නම් අභිඥාවෙන් බැලුවා නම් දැක ගන්න තිබුණා. නමුත් එහෙම බලන්න උවමනා නෑ. මේ පොඩි පොඩි දේවල් වලට අභිඥාව පාදක කරගන්නේ නෑ. 이르දීන් පාවිච්චි කරන්නේ නෑ. ඉතින් ඒ නිසා ඒ තාපසතුමා ඉන් අනතුරුව විමසා බලනවා කාටද සැබවින්ම කාගේ හිස මතද මේ ශාපය නැත්තම් මේ විපත සිද්ධවන්නේ කාටද මේ විපත සිද්ධවන්නේ කස්සනුකෝ උපරි අභිසපෝ පතිස්සති. මේ ශාපය කාගේ හිසරද කඩා වැටෙන්නේ. අන්න එහෙම විමසනකොට පේනවා මේ දේවල තාපසයාට දේවල තාපසයාගේ හිස හත් කඩකට පැලෙනවා හිර උදාවන වෙලාවේ මොහු මගෙන් සමාව ගත්තේ නැත්නම්. අන්න එහෙම දැකලා මේ නාරද මහා තාපසතුමාගේ හිතේ ඇති වෙනවා අනුකම්පාවක්. කුමක්ද ඇතිවන අනුකම්පාව? මොහු මට මේ ශාලාවේ රාත්‍රියේ ගත කරන්න අවසරය ලබා දුන්නා. මා ඉදිරියේ මොහුගේ හිස හත් කඩකට නොපැලේවා. මං කොහොමද මේ විපත වළක්වන්නේ කියලා මේ නාරද මහා තාපසතුමා අභිඥාපාදක චතුර්ථ ධානයට සමවැදිලා ඉර පායන එක නතර කළා. බලන්න පින්වත්නි, ඒ කාලේ හිටපු තාපසවරුන්ගේ බලය. වෙනදා ඉර උදා වෙන වෙලාවට දැන් ඉර උදා වෙන්නේ නැහැ. හෝරාවක් දෙකක් ගත වෙලා ගියා. තාම අඳුරු ඉල වැටිලා නැහැ. වෙනදා මිනිස්සු කුඹුරු වලට වතු වලට ගොවිතැන් පොළට යන වෙලාවේ දැන් යන්න සෝදානමින් ඉන්නවා. නමුත් ඉර උදා වෙන්නේ නැහැ. සියලු දෙනාම වගේ පන්දම් පත්තු කරගෙන රජතුමාගේ රජ මිදුලට රජ මාලිගාවේ රජ මිදුලට එකතු වුණා. එකතු වෙලා ඔවුන් ഘോഷා කරනවා දේව තයි රජ්ජං කාර්යන්තේ අරුණෝන උට්ඨාති. දේවයන් වහන්සේ ඔබ වහන්සේ රාජ්‍ය කරවද්දී මේ රාජ්‍යයට අරුණ උදා වෙන්නේ නැහැ. එළිය උදා වෙන්නේ නැහැ. ඉර පායන්නේ නැහැ. අරුණන්නෝ උට්ඨාපේහි. මේ ඉර පායන්නේ නැති එකට හේතු විමසා බලලා ඉර උදා වෙන්න සලස්වන්න. ආන්නේ වෙලාවේ රජතුමා මොකද කරන්නේ බලනවා. ඒ කාලේ රජවරුන් අතර සිරිතක් තිබුණා. රජතුමා ධාර්මිෂ්ඨ නම්, රජතුමා දුස්සීල නම් ඒ රටට ඒ රාජ්‍යයට විපත් වෙනවා කියලා. එනිසා ඒ රජවරු බොහෝ තෙයින් සිල්වත්ව ඉන්නට උත්සාහවත් වුණා. සිල්වත්ව හිටියා. නියමාකාරයෙන් නඩු තීන්දුව විසඳලා දුන්නා. නඩු හබ විසඳද්දී කිසිවෙකුට අසාධාරණයක් නොවන විදියට හැම දිනාටම සාධාරණ වන විදියට තීන්දුව තීරණ අරගෙන ඒ රාජ්‍ය දානයෙන් ප්‍රේවචරයෙන් අර්ථචර්යාවෙන් සමානාත්මතාවය කියන ගුණ ධර්මවල පිහිටා ඒ රාජ්‍ය භාරයේ ඉසිලුවා ඒ රාජ්‍ය කළා. ඒ රජතුමා බලනවා කාටද කාගේ ඇයි මේ ඉර උදා වෙන්නේ නැත්තේ? මගේ සීලේ යම් අඩුවක් තියෙනවද?
මම වැරදි විදියට මේ රාජ්‍ය පාලනය කරනවද බලනකොට කිසිදු අඩුපාඩුවක් පේන්නේ නැහැ. මගේ සීලයත් හොඳයි. මම රාජ්‍යයට අනුශාසනා කරන විදිහත් බොහෝම හොඳයි. අන්නේ වෙලාවේ කින්නකෝ කාරණං කියලා විමසලා හිතලා හිතනවා ඒ රජතුමා පබ්බජිතානං විවාදේන භවිතබ්බං මේ ප්‍රශ්නේ වෙලා තියෙන සැබවින්ම පැවිද්දන් අතර මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඇති. ඒ වෙනකොට ඒ රජතුමා ඇතුළු ඒ රටේ රටවාසීන් දැනගෙන තිබුණා ඉර උදා වෙන්නේ නැත්නම් පැවිද්දන් අතර යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙලා ඔවුන්ට පුළුවන් ඒ ඉර උදා වෙන එක නතර කරන්න. එනිසා තමයි මේ ඉර උදා නොවෙන්නේ කියලා යම් තීරණයකට පැමිණියා. බලන්න ඒ කාලේ හිටපු තාපසවරුන්ට ඒසා මහත් බලයක් තිබුණා. ඉන් අනතුරුව පිරිස අමතමින් රජතුමා අහනවා මේ නගරයේ පැවිද්දෝ කිහිප දෙනෙක් එහෙම ඉන්නවා දැක්කද? පැවිද්දෙක් නතර වෙලා ඉන්නවද මේ නගරයේ තාපසයෙක් එහෙම නතර වෙලා ඉන්නවද? ආන්නේ වෙලාවේ ඒ නගරවාසීන් ප්‍රකාශ කරනවා හීයෝ සායන් කුම්භකාර ශාලායන් ආගතා අත්හි දේව දේවයන් වහන්සේ ඊයේ හවස් කාලේ අසවල් කුඹල්කාරයාගේ ශාලාවේ තාපසවරු දෙන්නෙක් ආවා. ඒ තාපසවරු දෙන්න තාම ඉන්නවා ඇති. අන්නේ වෙලාවේම රජතුමා පන්දම් අරගෙන රාජකීය පිරිසත් සමග කුඹල්කරුවගේ ශාලාවට යනවා. කුඹල්කරුවගේ ශාලාවට ගිහිල්ලා නාරද මහා තාපසතුමාට වන්දනා කරලා එකත් පසක ඉඳගෙන අහනවා කම්මන්තා නප්පවත්තන්ති ජම්බුද්දීපස්ස නාරද කේන ලෝකෝ තමෝ භූතෝ තම්මේ අක්ඛාහි පුච්චිතෝ නාරදයන් වහන්සේ ඉර උදා වෙන්නේ නැහැ. ගොවිතැන්පත් කුඹුරු වලට යන්න විදියක් නැහැ. ඇයි මේ ලෝකේ තාම අන්ධකාරයේ තියෙන්නේ? මේ කාරණේ මට කියා දෙන්න. ආන්නේ වෙලාවේදී මේ නාරද තාපසතුමා සියලු කාරණා කිව්වා. සියලු කාරණා රජතුමාලා දැනුම් දීලා ප්‍රකාශ කරනවා මහියන් දෝසෝ නත්හි යස දෝසෝ අත්ථීති තස්සේම උපරි අபிසපෝ පපතෝති වත්වා අහං අபிසපින් දේවයන් වහන්සේ මේ තාපසයා මට මෙහෙම සාප කළා. මම බලනකොට පේනවා මොහුගේ හිස මතම තමයි මේ සාපේ වැටෙන්නේ කියලා. ඒ නිසා මොහු විනාශ වෙනවා දකින්නට මම කැමති නෑ. මගේ ඇස් දෙක ඉදිරියේ මොහුගේ හිස හත් කඩකට පැලෙනවා දකින්න මම කැමති නෑ. එනිසායි මම මේ ඉර උදා වෙන එක නැවැත්තුවේ. එනිසායි මම ඉර පායන එක නැවැත්තුවේ කියලා මේ නාරද මහා තාපසතුමා මහා රජතුමාට ප්‍රකාශ කළා. ඉන් අනතුරුව අහනවා කතම්පන අස්ස භන්තේ අන්තරායෝ න භවෙය්‍ය ස්වාමීනි කොහොමද මේ දේවල තාපසයාට අනතුරක් නොවන විදියට මොහුවත් බේරලා ඉරත් පායන්නට සලස්වන්නේ. ආන්නේ වෙලාවේ නාරද මහා තාපසතුමා ප්‍රකාශ කරනවා සතේ මං කමාපෙය්‍ය න භවෙය්‍ය මාගේ පාමුලට ඇවිල්ලා මොහු මගෙන් සමාව ගත්තොත් මොහුට අන්තරායක් වෙන්නේ නැහැ. මොහුගේ හිස පැලෙන්නේ නැහැ. අන්නේ වෙලාවේ මහා රජතුමා දේවල තාපසයාට කියනවා ස්වාමීනි මේ නාරද තාපසයාගෙන් සමාව ගන්න. 3-4 වතාවක් කිව්වත් ඔහු පිළිගන්නේ නැහැ. අන්නේ නොපිළිගන්නා වෙලාවේදී මොකද කළේ? රාජ පුරුෂයන් මේ තාපසයාව හිසින් අත් දෙකෙන් කකුල් දෙකෙන් අල්ලගෙන නාරද තාපසතුමාගේ පාමුල හිස තබලා හිස පාමුල ඔබලා සමාව ගන්න කිව්වා. ඒ වෙලාවෙත් සමාව ගන්නේ නැහැ. මහරජ නායන් යතහා මනේන කමාපේති නගරා සවිදූරේ ඒකෝ සරෝවත්හි තත්ථනං සීසේ මත්තිකා පිණ්ඩං කତ୍වා ගලප්පමානේ උදකේ ඨපාපේහි කියලා නාරද තාපසතුමා ප්‍රකාශ කළා. මහා රජතුමනි මේ දේවල තාපසතුමා තමන්ගේ හිතින් අවංකව සමාව ගන්නේ නැහැ. එනිසා මොහුට මේ ශාපය සිද්ධ වෙනවා. මොහුගේ හිස හත් කඩකට පැලෙන්න පුළුවන්. එනිසා මහා රජතුමනි මේ නගරයට සමීපයේ එක්තරා විලක් තියෙනවා. එක්තරා පොකුණක් තියෙනවා. අන්නේ පොකුණට මොහු රැගෙන යන්න. පොකුණට රැගෙන ගිහිල්ලා ගෙල ප්‍රමාණය දක්වා මොහු වතුරේ බස්සලා ඉන් අනතුරු විශාල මැටිපිඩක් අරගෙන ඒ මැටිපිඩ මොහුගේ හිස මත පිහිටවන්න. හිස මත පිහිටවලා මම මේ අදිෂ්ඨානයේ 이르දිය අතහරිනකොට ඉර පායාගෙන එනවා. ඉර පායාගෙන එනකොට ඉර එළිය වැටෙනකොට මොහුට කියන්න වතුරේ ගිලිලා වෙන තැනකින් මතුවෙන්න කියලා. අන්න එහෙම ප්‍රකාශ කළා. අන්න එහෙම ප්‍රකාශ කළා මේ රජතුමා මේ තාපසයා දේවල තාපසයා රැගෙන ඒ විල්තරට ගිහිල්ලා විල්තලේ ගෙල ප්‍රමාණය දක්වා වතුරේ බස්සලා විශාල මැටිපෙඩක් අරගෙන ඒ මැටිපෙඩ මොහුගේ හිසේ තබලා ප්‍රකාශ කරනවා ආචාර්යයන් වහන්සේ ඔබ වහන්සේ පණ බේර ගන්න කැමති නම් ඉර උදා වෙන වෙලාවේ ඉර උදා වේගෙන එනකොට වතුර ඇතුළට හිස ගිල්වලා වතුර ඇතුලෙන් වෙන තැනකට ගමන් කරලා දිය යටින් ගමන් කරලා වෙන තැනකින් මතුවෙන්න නැත්නම් ඔබේ හිස හත් කඩකට පැලේවි. මට කරන්න දෙයක් නැහැ කිව්වා. අන්නේ විදිහට ප්‍රකාශ කරලා නාරද තාපසතුමා තමන් අදිෂ්ඨාන කරන ලද ඒ 이르දිය ඒ විදිහටම මුදවා හැරියා. ඒ වෙලාවේ
ඒකාන්තයෙන්ම මහ පොළොව ඒකාලෝකමත් වෙලා මහා ඉර මඩල උදා වුණා. ඉර මඩල උදා වෙනකොටම ඒ රැස් දහරා ඒ විල් තෙරට වැටෙනකොටම අර දේවල තාපසයාගේ හිසේ තියෙන මැටි පිඬ නැත්තම් ඒ මැටි කුට්ටිය 7 කඩකට පැලුණා. 7 කඩකට පැලෙනකොටම මේ තාපසයා වතුරේ ගිලුණා. ගිලිලා ගිහිල්ලා වෙන තැනකින් මතු වුණා. රජතුමා පුදුමයටපත් වුණා. තාපසයාගේ ජීවිතේත් යන්තම් බේරුණා. අන්නේ විදිහට එදා ඒ නාරද තාපසතුමා මේ දේවල තාපසයාව බේරාගත්තා, මරණයෙන් මුදවාගත්තා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කතා ප්‍රවෘත්තියේදා ධම්සභා මණ්ඩපයේදී තිස්ස භික්ෂුව ඉදිරියේ ආගන්තුක භික්ෂූන් වහන්සේලා ඉදිරියේ සිරි මූමඩලින් දේශනා කළා. දේශනා කරලා වදාරනවා තදා භික්කවේ රාජා ආනන්දෝ අහෝසි. මහණෙනි එදා ඒ රජතුමා තමයි මේ ආනන්ද නම් වූ භික්ෂුව. දේවලෝ තිස්සෝ ඒ දේවල තාපසයා තමයි මේ මා ඉදිරියේ ඉන්න මේ තිස්ස භික්ෂුව. නාරදෝ අහමේවාති ඒ නාරද තාපසතුමා මමමයි කියලා බුදුරජාණන් වහන්සේ මේ අතීත කතා පුවත දේශනා කරලා තිස්ස භික්ෂුව ආමන්ත්‍රණය කළ ප්‍රකාශ කරනවා. තිස්ස භික්ඛුනෝ නාම අසුකේනාහං අක්කුට්ඨෝ අසුකේන පහටෝ අසුකේන ජිතෝ අසුකේන කෝමේ භණ්ඩං අහාසීති චින්තෙන් තස්ස වේරං නාම න වූපසම්මති එවං පන අනුපනයි හන්තස්සේව උපසම්මතීති වත්වා ඉමාගාථා භාසි. ආන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාරනවා තිස්ස අසවල් කෙනා මට පහර දුන්නා කියලා ඔබ හිතනවා නම්, අසවල් කෙනා මා දිනුවා කියලා ඔබ හිතනවා නම්, අසවලා මගේ බඩ මුට්ටු පැහැරගත්තා කියලා පෙරලා ඔබ වෛර කරනවා නම්, ඔබ පරිගන්න හිතනවා නම්, ආන්නේ එහෙම හිතන ඔබේ හිතේ වෛරය නම් කවදාවත් අඩුවක් වෙන්නේ නැහැ. වෛරය සංසිඳෙන්නේ නැහැ. මොහොතින් මොහොත වෛරයෙන් වෙලෙනවා, පරිගැනීමෙන් වෙලෙනවා, එකට එක කිරීමෙන් වෙලෙනවා කියලා මා මාතෘකා වශයෙන් සජ්ජායනා කළ ඒ මිහිරි ගාථා ධර්ම බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් දේශනා කළා. අක්කොච්චිමං අවධිමං අජිනිමං අහාසිමේ ඒචතං උපනයි හන්තේ වේරන්තේ සන්න සම්මති. අක්කොච්චිමං අවධිමං අජිනිමං අහාසිමේ ඒචතං අනුපනයි හන්තේ වේරන්තේ සූපසම්මති. මේ අමා බණ පද දෙක එදා සිරිමුව මඩලින් වදාලා. එනිසා වෛර කරන්නාට, ක්‍රෝධ කරන්නාට, අපව හිංසනයට, තාඩනයට, පීඩනයට හෙළන අයට පෙරලා වෛර කරන්න එපා, හිංසා කරන්න එපා, එකට එක කරන්න එපා, පලිගන්න හිතන්න එපා. එහෙම වුණොත් වෛරය නම් කිසිදාක සංසිඳෙන්නේ නැහැ. එහෙම හිතුවොත් මොහු මට පහර දුන්නා, මොහු මට නිඳා කළා, මොහු මගේ දේවල් කඩා වඩා ගත්තා, මගේ තනතුර අහිමි කළා, මාව පහතට හෙලා දැම්ම, මට අවමන් කළා ආදී වශයෙන් හිතන්න ඒ හිතේ වෛරය ගිනිදැල් එන්න පිච්චි මතුවෙනවා. ඒ නිසා වෛරයෙන් අත මිදෙන්න කැමති නම් හිතන්නට ඕන මට කවුරු වෛර කළත්, මට කවුරු ද්වේෂ කළත්, මට කවුරු ක්‍රෝධ කළත් මම නැවත නම් වෛර කරන්න යන්නේ නැහැ කියලා හිතනවා නම් පමණයි ඒ වෛරයෙන් නිදහස් වෙන්න පුළුවන්. සිහිය නැතිකමින් අමනසිකාරයෙන් යම් හිතක වෛරයක් ඇති වුණත් එයා සිහිය පිහිටුවාගෙන ලෝකයේ දෙස බලන්නට ඕන. සිහිය පිහිටුවාගෙන සිද්ධිය දෙස බලන්නට ඕන. එයා හිතන්නට ඕන මමත් පෙර සංසාරේ මමත් පෙර ජාතිත් මේ වගේ දේවල් කරන්නට ඇති. කම්ම පච්ච වෙක්ඛනාදී වසේනවා ඒතං අක්කෝසාදී වත්තුකං කෝධං තයාපි කෝච නිද්දෝසෝ පුරිම භවේ අක්කුට්ටෝ භවිස්සති. ඔහු හිතන්නට ඕන මේ මට නින්දා එන්නේ, මේ මට අවමන් එන්නේ, මට මේ පීඩාවන් එල්ල වෙන්නේ, මගේ වස්තුන් මේ කඩා වඩා ගන්නේ, මට පහර දෙන්නේ, මට මේ නින්දා කරන්නේ පෙර ජීවිතවල මාත් නිර්දෝෂී පුද්ගලයන්ට අන්නේ වගේ අපහාස නින්දා කරන්නට ඇති. අනිත් අයගේ දේවල් මම කඩා වඩා ගන්නට ඇති. අනිත් අයගේ අයිතීන් මම උදුරා ගන්නට ඇති. අනිත් අයට මම පීඩා පමුණුවන්නට ඇති. එනිසයි මට මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. එනිසයි මට මේ චිත්ත පීඩා එන්නේ. එනිසයි මට මේ මහා පුදුමාකාර ව්‍යසන පැමිණෙන්නේ කියලා ඒ පුද්ගලයා හිතන්නට ඕන. එහෙම නැත්නම් මොහුගෙන් මම පරිගන්නවා, මොහුට මම වෛර කරනවා කියලා හිතුවොත් මම කවදා හෝ දවසක මොහුට පෙරලා මට කරපු පාඩුවට පාඩුවක් කරනවා කියලා හිතුවොත් ඔවුන් අතර බද්ධ වෛරයක් ඇති වෙනවා. ඒ බද්ධ වෛරයේ බිහිසුණු බව කියන්නේ කොච්චරද? ආය උපදින කොටත් ඔවුන් වෛරක්කාරයෝ වෙනවා. ආය ඉපදලා වෛරක්කාරය වෙලා මෙදා වගේම ඒ ජීවිතවලත් යන කොටා ගන්නවා. එතනින් සංසිඳෙන්නේ නැහැ. තිරිසන් ලෝකෙ වැටිලා ඔවුන්ට වෛරක්කාරයෝ වෙනවා. ඔවුන් යන කොටා ගන්නවා, කා මරා ගන්නවා. එයින් නවතින්නේ නැහැ, නිරේ වැටෙනවා. එනිසා කොතනක හරි Tamanට සාධාරණයක් වුණත්, අසාධාරණයක් වුණත්, අසාධාරණයේ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා
මෝඩ වැඩ කරන්න යන්නේ නැතිව නුනුවණින් වැඩ කරන්න යන්නේ නැතිව තමන්ට වෙච්ච පාඩුව හෝ ලාභය විඳ දරාගෙන කිසිවෙකුටත් ලාභ පාඩු නින්දා අපහාස එල්ල කරන්න යන්නේ නැතිව කාගෙන්වත් පරිගන්න යන්නේ නැතිව ශාන්ත ජීවිතයක් ගත කරනවා නම් අපේ හිතවල ඇතිවන වෛරය නිවිලා යනවා, ද්වේෂය නිවිලා යනවා. මේ කාලේ ගත්තොත් හැම හිතකම වගේ වෛරය ඇති වෙනවා, පරිගැනීම ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා. මේ සත්‍ය අන්තර කල්පේ විනාශ වෙලා යන්නේ. එහෙම නැත්නම් මේ අන්තර කල්පේ විනාශ වෙලා යන්නේ අවි ආයුධ වරුසාවකින් ඔවුන් යන කොටාගෙන. ඊට හේතුව තමයි හිතවල ද්වේෂය බලවත් වීම. බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් අනුශාසනාවට අනුව ඔබට පුළුවන්කම ලැබුණොතින් ද්වේෂය නැති කරගෙන, පරිගැනීම නැති කරගෙන, එකට එක කිරීම නැති කරගෙන හිත නිවා ගන්න. එපමණකින්ම ඔබට මහා සැනසීමක්, ශාන්තියක් ලැබෙනවා. එනිසා කවුරු ඔබට කොයි විදිහට සලකලා තිබුණත් ඔබ කිසිවෙකුටත් නිඳා කරන්න එපා. ඔබ කිසිවෙකුටත් අපහාස අවමන් කරන්න එපා. කිසිවෙකුටත් පාඩු කරන්න එපා. කිසිවෙකුගේ දේවල් කඩා වඩා ගන්න හිතන්න එපා. කිසිවෙකුටත් අසාධාරණකම් කරන්න එපා. කිසිවෙකුටත් නොකටයුතුකම් කරන්න යන්න එපා. යම් දවසක ඔබටත් ඔබේ ජීවිතේ ඒවා විඳින්න සිද්ධ වෙනවා. මේ කතා පුවත මා ඔබට දේශනා කළේ පරිගැනීම, වෛරය, මේ වගේ දේවල් මේ ජන සමාජයෙන් එන්නම උත්සන්න වෙනවා. ඔබටත් નિરાයාසයෙන් මේ වගේ දේවල් වලට යන්න හිතෙන්න පුළුවන්. ඔබේ හිතත් මේ වගේ අඳුරු සිතුවිලි වලින් වසා ගත්තොත් ඔබේ අනාගත සැනසීම අහිමි වෙනවා. මේ මොහොතේ සුව සහනය අහිමි වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ වදාළ ශාන්ත බණපදයේ සිහිපත් කරන්න. මම මින් මතු කිසිදාක කිසිවෙකුට වෛර කරන්නේ නැහැ. සියලු සත්වයෝ වෛර නැත්තෝ වේවා කියලා ඔබ හිතන්න. සියලු සත්වයෝ තරහ නැත්තෝ වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා. සියලු සත්වයෝ නිරෝගී වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ආන්නේ මෛත්‍රියේ සිතුවිල්ල පතුරවා හරින්න. එය ඔබටත් දෙවියන් සහිත ලෝකයටත් සිද්ධ කරනු ලබන මහා උදාර උතුම් මෙහෙවරක්. ඔබ සියලු දෙනාට මේ අසෝ බණ පදයේ ඒ උදාර උතුම් බුදු සසුන තුළ ශාන්ත නිවීම පිණිසම හේතු වේවා කියලා මම ආශිර්වාද කරනවා. මේ උතුම් ධර්ම දේශනාව සඳහා අපට ආරාධනා කළේ එක්සත් එමිර් රාජ්‍යයේ පදිංචි මතිස්ස රාජපක්ෂ මැතිතුමා, දියංගි රාජපක්ෂ මහත්මිය කියන මේ දෙපළ විසින් එයත් බලාපොරොත්තු වෙනවා තම පුතු නෙවින් රාජපක්ෂ පුතණුවන්ට, ඒ වගේම දෙමව්පියන් වන ආනන්ද රාජපක්ෂ, කල්යාණි රාජපක්ෂ, උපාලි සහ ශාන්ති සමරසිංහ ඇතුළු පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ලෝකයට වැළඳිලා තියෙන, ලෝ සතුන්ට වැළඳිලා තියෙන වසංගත රෝගයෙන් පීඩිත ලෝ සතුන්ට සෙතක් ශාන්තියක් මෙපින් බලයෙන් වේවා කියන බලාපොරොත්තුවත් හිතේ ඇති කරගෙන, ඒ වගේම විදේශගතව අසරණ වී සිටින ශ්‍රී ලාංකික ජනතාවට ඉතා ඉක්මන් සුව සහනය, ශාන්තිය ලැබේවා කියන පිවිතුරු බලාපොරොත්තුවෙන් යුතුවයි අද මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරගන්නට ඒ දෙපළ විසින් කටයුතු සිද්ධ කළේ. අපි ආශිර්වාද කරනවා ඒ නෙවින් රාජපක්ෂ පුතුණුවන් ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා. ඒ වගේම ඒ දෙපළටත් මේ උතුම් බුදු සසුන තුළ ගුණ පිරිවෙත් පුරාගෙන ශාන්තමා නිවනින් සැනසෙන්නම මේ පින් බලය හේතු වාසනා වේවා. මේ උතුම් ධර්ම දේශනාමය ශ්‍රවණමය මහා පින ලෝ සතුන්ට ඒකාන්තයෙන්ම ශාන්තිය පිණිස පවතිවා. දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් වේවා. දෙවියන් සහිත ලෝකයටම මේ උතුම් ධර්ම දේශනාමය ශ්‍රවණමය ධර්ම දානමය පින ශාන්තිය පිණිසම පවතිවා කියලා අපි ආශිර්වාද කරනවා. මෛත්‍රියෙන් යුතුව ප්‍රාර්ථනා කරනවා. ඒ පින්වත් දෙපළගේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති බන්දු වර්ගයාටත්, මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළ සියලු දෙනාගේ නමින් මිය පරලොවගේ සියලු ඥාති බන්දු වර්ගයාටත්, දෙවියන් සහිත ලෝකයටත් මේ පින්පෙත් අයිති වේවා, අනුමෝදන් වේවා. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදාති. ධර්ම ශ්‍රවණානිසංස බලයෙන් හැම සිතක්ම සුවපත් වේවා. හැම ජීවිතයකටම ශාන්තියක් වේවා. හැම දිනාම භව දුකින් අත මිදී ශාන්තමා නිවන් සුවයටපත් වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු සාධු සාධු සාධු